ආයතනවලුනේ මම අන්තිම වීඩියෝ එකේට කලින් වීඩියෝ එකේදී ගෙදර වැඩ වගේක් දුන්නා බෙදුම් යන පරිසරයේ යටතේ ගැටලු දෙකක්. අන්නේ ගැටලු දෙක විසඳන්න. ඒකේ විසඳුම හොයන්න තමයි අද මම මේ මොහොත පාවිච්චි කරන්නේ. ඒකෙන් පළවෙනි ගැටලුව මට මතක හිටියේ x ගණය ධන 4 x ගණය ඍණ 4 බෙදන්න තියෙනවා x ධන 2 වර්ගයේ බෙදූ විට ශේෂය. ඔබ තමයි මේ ඉල්ලන්නේ. බෙදූ විට ශේෂය. මේක තමයි අපි ඉල්ලන කාරණා. දැන් මෙතන තියෙන්නේ බෙදුම් ඇතුළත මේ පාවිච්චි කරද්දී ලබ්ධිය අපිට අහලා නැති වෙලාවක ලබ්ධිය අපිට මගහැරලා යන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපෙන් අහන්න නැති අපිට වැඩක් නැති ලබ්ධිය අපිට අලුත දක්වන්න වෙනවද කියලා තියෙනවා. ඔන්න ඔය තීරණ දෙක ගන්න හැටි තමයි මේ ගැටලු දෙකෙන් මම සාකච්ඡා කරන්නේ. එතෙන්දි මම සිද්ධාන්තවලදී ඔයාලට පැහැදිලිවම යමක් කිව්වා. බෙදුම් ඇල්ගොරිතමේ අහලා නැති වෙලාවක බෙදුම් ඇල්ගොරිතමේ අපට මගහැරලා යන්න එහෙම නැත්නම් මගහැරලා යන්න බැරි වීමක් කියන මේ කරුණු දෙක තීරණය කරන්න මෙන්න මේ භාජකයේ තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණන සහ බෙදුම් ඇල්ගොරිතමේ තුල සටහන් වෙන මේ නොදන්න රාශි සංඛ්‍යාව අතර තියෙන සම්බන්ධය. අපි බලමු මේක. දැන් මේ භාජකයේ මාත්‍රය දෙක නිසා ශේෂයේ මාත්‍රය උපරිම මාත්‍රය ශේෂයේ ගණන උපරිම මාත්‍රය දෙකෙන් එකක් අඩු කරපුවම ලැබෙන එක සමාන වෙනවා. ඒ කියන්නේ එකයි. එහෙනම් අපි මෙතෙන්දි ගන්නවා ශේෂයේ මාත්‍රය අතරගොත් මේ ශේෂයේ උපරිම මාත්‍රය ශේෂයේ මාත්‍රය සමානයි දෙක අඩු වීම එක. මේ දෙක ගන්න හේතුව මෙතන ප්‍රසාර කරනවා වර්ග සිද්ධියක් ඉන්නේ. ඒ කියන්නේ එකයි. එහෙනම් මට ලියන්න පුළුවන් ශේෂයේ කියන එක සාධාරණ වශයෙන් ශේෂයේ සාධාරණ වශයෙන් මම ලියන්න පුළුවන් ax ධන b කියලා. දැන් ඔබට පේනවා මේක නොදන්න රාශි දෙකක් හොයන්න වෙනවා. නමුත් මේ භාජකයේ තුල රේඛීය සාධක දෙකක් නැහැ. ඒකට වෙනස් රේඛීය සාධක දෙකක් නැහැ. තියෙන්නේ එකම සාධකයේ රිපීට් වෙලා. පුනරාවර්තනය වෙලා මේ තියෙන්නේ. x ධන දෙක විතරයි තියෙන්නේ. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඕන වුණත් නැති වුණත් අපිට මේ ලබ්ධිය අර්ථ දක්වන්න වෙනවා මේ වෙලාවේ. නිකමට හිතන්නකෝ අපි ලබ්ධිය අර්ථ දක්වන්නේ නැහැ කියලා. එතකොට බෙදුම් ඇල්ගොරිතම මේ ලියුවොත් වෙන්නේ x වර්ගයේ ඍණ 4 සර්ව සමයි x ධන 2 වර්ගය 5x ධන ax ධන b කියලා. දැන් ලබ්ධිය 5x කියලා අර්ථ දක්වපු නිසා සංගුණක සමාන කිරීමකට කොහොමවත් යන්න බෑ. සංගුණක සමාන කිරීමකට යන්න බෑ. මෙතන ලබ්ධිය 5x කියලා අර්ථ දක්වපු නිසා. යනකොට එකම දේ අගයන් ආදේශය විතරයි. ඒ අගයන් ආදේශය කරද්දී මෙන්න මේ කොටස බිඳුව වෙන ආදේශය විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දැන් x සමානයි 3 x සමානයි 5 වගේ ඒවා දැම්මොත් එහෙම උදාහරණයක් කියනකොට x සමානයි අපි බිඳුව දැම්මනේ. ඒතකොට බිඳුවේ වර්ගය ඍණ 4 සමානයි බිඳුව ධන 2 වර්ගය 5 බිඳුව කියලා එනවා. ඒතර 5 බිඳුව කියන එක අපි දන්නේ නැහැ මොකද මේ 5x කියන්නේ නොදන්න බහුපදයක්. ඒක නිකමට සංකේතයක් ලෙස අතුල් කරලා විතරයි. ඒ නිසා ඔබට පැහැදිලි වෙන්න ඕනේ ලබ්ධිය මේ විදිහට අර්ථ දක්වන්න නැතුව මේ විදිහට හේතුවට පස්සේ සංගුණක සමාන කිරීම කියන කාර්යය ඉතින් අවසන් වෙනවා. ඒක කරන්න බෑ. එකම දේ අගයන් ආදේශයේ පමණයි. ඒතර අගයන් ආදේශයේදීත් අපිට කරන්න පුළුවන් මෙන්න මේ 5x එන්නේ නැති විදිහට අගයන් ආදේශ කරන්න ඉන්නේ. ඒතර 5x එන්නේ නැති විදිහට අගයන් ආදේශ කරන්න නම් මෙතන බිඳුවේ විදිහට ආදේශ කරන්න. ඒ කියන්නේ x සමානයි විදිහට ආදේශ කරන්න පුළුවන්. හැබැයි එතකොට අපිට ලැබෙන්නේ එක සමීකරණයක්. නමුත් මේ බෙදුම් ඇල්ගොරිතමේ කොට නොදන්න රාශි දෙකක් තියෙනවා. ඒ කියන්නේ අනන්‍ය සමීකරණ දෙකක් ඕනේ මේක විසඳන්න. එහෙනම් ඉතාම හොඳින් පැහැදිලි කිසි සැකයක් නැහැ මේක මේ විදිහට පාවිච්චි කරන්න බෑ කියන එක. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ලබ්ධිය අනවශ්‍ය ලබ්ධිය අර්ථ දක්වන්න සිද්ධ වෙනවා. අනවශ්‍ය ලබ්ධිය අපිට අර්ථ දක්වන්න සිද්ධ වෙනවා.
එතකොට ඔබ දන්නවා ලබ්ධියේ මාත්‍රය එන්නේ භාජ්‍ය මාත්‍රය සහ භාජකීය මාත්‍රය අතර වෙනස. මෙතන ලබ්ධියේ මාත්‍රය සමානයි මෙතන භාජ්‍ය මාත්‍රය 3යි භාජකීය මාත්‍රය 2යි ඒ කියන්නේ 1යි. ඒ නිසා ලබ්ධිය සාධාරණ වශයෙන් නම් පුළුවන් cx ධන d කියලා අර්ථයක්. ලබ්ධිය සාධාරණ වශයෙන් cx ධන d කියලා අර්ථයක් වෙනවා. අන්න දැන් මෙතන අනුකූලව අපි ලියමු. එම නිසා x ඝනය ඍණ 4 සර්ව සමයි x ධන 2 වර්ගය cx ධන d ධන ax ධන d. ඇත්ත වශයෙන්ම අපිට මේ c සහ d ගෙවීමේ කිසි අරමුණක් නැහැ. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපිට අර්ථ දක්වන්න උනා. දැන් මෙතන මම ඔයගලන්ට කියලා දෙන දේ අගයන් ආදේශයට වඩා හොඳ දේ තමයි සම්මුඛ සමානකරණ එක. මොකද සම්මුඛ සමාන කරපුවාම ගොඩ නැගෙන්නේ ඉතාම සරල සමීකරණ. හරිම සරලයි ඒක. අගයන් ආදේශයෙන් ගියාම තියෙන රාශිය ඔක්කොම වගේ සම්බන්ධ වෙනවා. එතකොට මේ සමීකරණ පද්ධතිය හඳුනගන්න අමාරුයි. නමුත් දැන් සම්මුඛ සමාන කරන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශන තුනක විදියක් තියාගත්තාම අපිට හිතන්න අමාරුයි. ඇත්තට මෙතන තුනක් තියෙනවා. මොකද x ධන 2 වතාවක් x ධන 2 වතාවක් cx ධන d මේ තියෙන්නේ. ඒතර මෙහෙම තියෙනකොට අපිට හිතන්න අමාරුයි. ඒ නිසා මේක දෙකකට කඩා ගන්න ඕනේ. මේක ප්‍රසාරණය කරනවා අපි x වර්ගයේ ධන 4x ධන 4 වතාවක් cx ධන d ධන ax ධන b x ඝනය ඍණ 4. දැන් උන් අපිට සම්පූර්ණ සමාන කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම x ඝනය සම්පූර්ණ සමාන කරමු. x ඝනය සම්පූර්ණ මෙතන 1යි. මෙතන x ඝනයක් වෙන්නේ මෙන්න මේ දෙක ගුණ වෙලා c. පේනවද? c සමාන 1යි කියලා නිකන් මම කියනවා. හැබැයි මේක අපි ඕන කරන අගයක් නෙමෙයි. ඊළඟට අපි x වල දෙවෙනි බලය සම්පූර්ණ සමාන කරනවා. මෙතන බිඳුවයි. මේ පැත්තේ x වල දෙවෙනි බලය වල එන්න පුළුවන් තැන් එකකින් ඉඳලා චෙක් කරන්න ඕනේ. මෙතනින් බලන්න. මේක මෙන්න මේ d වලින් ගුණ වුණාම x වර්ග පදයක් වෙනවා. තව මේ 4x කියන එක cx වලින් ගුණ වුණාම 4c කියලා පදයක් එනවා. 4cx වර්ගය ඔව් එච්චරයි. x වර්ග පදේ ඉන්නේ ඔව් එච්චරයි. මේක නියතෙන් ගුණ වුණාම නේ මේක ඉතින් ගුණ වුණාම එච්චරයි. දැන් අපි දන්නවා c වලගේ 1යි කියලා. ඉතින් 4 වරක් 4යි කියලා මෙතන එහෙම ලියන්න ලෑස්ති වෙන්න එපා. ඒ විදිහට උසස් පෙළ ගණිතය හදාගන්න බෑ. 4 වරක් 1 4යි, ඒ 4 මේ පැත්තට ආවම ඍණ 4යි. එහෙනම් d සමානයි ඍණ 4 කියලා ලැබෙනවා. ඊළඟට අපි යනවා x වල එකේ බලය සම්පූර්ණ සමාන කරනවා. දැන් බලන්න මේ පැත්තේ x වල එකේ බලය සම්පූර්ණකයක් නැහැ. බිඳුවයි. දැන් මොකද මේකෙන් c මුඛයෙන් කල්පනා කරලා බලනවා x වල එකේ බලය වල ලැබෙන්න පුළුවන් තැන් මොනවද කියලා. එක එකට යන්න ඕනේ. දැන් මෙතනින් ලැබෙන විදියක් නැහැ. මෙතන x වල දෙකේ බලයක් තියෙනවා. x වල එකේ බලයක් නැහැ. මෙන්න මෙයා. මේක මෙන්න මේ d වලින් ගුණාම 4යි d කියලා සම්පූර්ණකයක් වෙනවා නේද? තව එනවා මෙන්න මෙතන 4යි cx. එතනින් එනවා 4යි c. මෙතනින් එනවා a. right? එතකොට දැන් c වලගේ අපි දන්නවා 1යි කියලා. එහෙනම් 4 වරක් 4යි මේකට දාපුවම ඍණ 4යි. ඍණ 4 සමානයි 4යි d ධන a. d වලගේ අපි දන්නවා. එහෙනම් මේ විදිහට කරන්න ඕන කමක් නැහැ. d කියන්නේ ඍණ 4යි. ඒතර මෙතනින් එනවා ඍණ 16ක්. d කියන්නේ ඍණ 4යි. මෙතනින් එනවා ඍණ 16ක්. මෙතනින් එනවා ධන 4ක්. ඒ කියන්නේ ඍණ 12යි. ඍණ 16යි ධන 4යි කියන්නේ ඍණ 12. මේ පැත්තට ආවම ධන 12යි. එහෙනම් a කියලා කියන්නේ 12යි. a 12යි. ඒ වගේ 12 ඉරිගාන දෙයක් නැහැ.
ඒ වලගේ 12යි. ඊළඟ බලමු අපි නියත සමාන කරන්න x වල බිඳුවේ බලය මොකද? මේ පැත්තේ නියත ඍණ 4යි. ඍණ 4 සමාන වෙනවා. බලන්න මේ පැත්තේ නියතයක් ලැබෙන්නේ කොහෙන්ද කියලා. 4යි d සහ ධන d කියන්නේ. නමුත් අපි දන්නවා b වලගේ d වලගේ ඍණ 4යි කියලා. එහෙනම් මෙතෙන් ආපහු කරොත් ඍණ 16යි. මේ පැත්තට ආපහු ධන 16යි. ඒ කියන්නේ 12යි. b සමානයි 12 හම්බ වෙනවා. a වලට 12 හම්බ වෙනවා. අපේ නෙවුනේ ශේෂය විතරයි. එම නිසා ශේෂය අපිට ලියන්න පුළුවන් 12x ධන 12 කියලා. x ධන b 12x ධන 12. දැන් ඔබට වැටහෙන්න ඕනේ මෙන්න මේ ගැටලුවේදී මෙන්න මේ තීරණය මෙන්න මේ ලබ්ධිය කියන කෙනා අර්ථ දක්වන්න අපි ගත්ත තීරණය තමයි වැදගත්ම තීරණය වෙන්නේ. ඒක තමයි වැදගත්ම තීරණය වෙන්නේ. ඒ ලබ්ධිය අර්ථ දක්වන්න අපි ගත්ත තීරණය. ඒකට හේතු උනේ බෙදුම් වලට මේ ස්ථාපනය කරපුවම නොදන්න රාශි දෙකක් එනවා. නමුත් මෙතන භාජකයේ එකිනෙකට වෙනස් සාධක දෙකක් නැහැ. සාධක දෙකක් තියෙනවා. ඒ දෙක එකිනෙකට වෙනස් නැහැ. එතකොට දැන් අපිට මෙතන බිඳුව වෙන විදිහට x වලට ආදේශ දෙකක් නැහැ. තියෙන්නේ එකයි. එක ආදේශයක පාවිච්චි කරලා ගොඩනගන්න පුළුවන් එක සමීකරණය a සහ b වල. එතකොට a සහ b වල එක සමීකරණයකින් අපිට පුළුවන් කමක් නැහැ නොදන්න රාශි දෙකක් වෙන. අනේ තර්කය එතන තියෙන මැතමැටිකල් අයිඩියා එක. ගණිතමය සංකල්පය, ගණිතමය සංසිද්ධිය හරියට මනසට ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්නම් මේ උසස් පෙළ ගණිතය හදාගන්න බෑ. මම මේ කතා කරන මේ පොයින්ට් එක 100% ඔබලගේ මනස ඇතුලේ නිර්වෘල්ව පැහැදිලිව ස්ථානගත වෙලා තියෙනවා. එතකොට තමයි ඔයගොල්ලෝ මේ ලොකු ගැටලුවකදී ඒ ගැටලුව දැක්ක ගමන් තීන්දුවක් ගන්නවා රයිට් මේකේ මට ලබ්ධිය ඕනේ නැහැ. ඒ වුණාට මට ලබ්ධිය රාශි දක්වන්න වෙනවා. ඒ වෙන හේතුව සියලු දේ අන්නේ මානසික තත්ත්වය තමයි මට ගොඩනගන්න ඕනේ මෙන්ටල් කන්ඩිෂන් එක. ඒ කියන්නේ යමක් ලෙස ඊටාම නිරෝධ අවබෝධය එනකම්ම ඒ දෙස හඹා ගිහිල්ලා හිතන ක්‍රමය. මේව උඩින් පල්ලේ මොරුඩ ගන්න තරම් බෑ. මම මේ කොච්චර කිව්වත් මේව උඩින් පල්ලේ මොරුඩ ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගණන් හදන්න බෑ. ඒකයි ඇත්තට. හොඳයි අපි එහෙනම් ඊළඟ ගානට යමු. මම මේ ගෙදර වැඩේ දුන්න ඊළඟ ගැටලුවට යමු. හරි? මේ ගෙදර වැඩේ දුන්න ඊළඟ ගැටලුවට අපි යමු. දැන් ඒ ඊළඟ දුන්න ගැටලුවේ ගෙදර වැඩේ ඊළඟ දුන්න ගැටලුවේ තිබුණේ 3x ඝනය ඍණ px වර්ගය ධන qx ධන r බෙදනවා x වර්ගයේ වතාවක් x ධන 1. එවිට ශේෂය දීලා තියෙනවා. x වර්ගය ඍණ x ධන 1. මෙන්න මේ pqr නියත හොයන එක තමයි ඔබ කළ යුත්තේ. මෙන්න මේ pqr නියත හොයන එක තමයි ඔබ කළ යුතු වෙන්නේ. pqr නියත හොයන එක තමයි ඔබ කළ යුතු වෙන්නේ. ඉතින් මෙතනදී අර තර්කය අර විදිහටම වළංගුයි. දැන් බලන්න බෙදුම් නැවතුනේ ලිව්වොත් දැනටම මේකේ නොදන්න රාශි දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. pqr ශේෂය දීලා තියෙනවා. මේ අර pqr නියත තුනක් තමයි හොයන්න ඕනේ. ඒතර ඔබ දන්නවා නොදන්න රාශි තුනක් හොයන්න නම් අනන්‍ය සමීකරණ තුනක් ගොඩනගන්න ඕනේ. අනන්‍ය සමීකරණ තුනක් ඕනේ. ඒතර අනන්‍ය සමීකරණ තුනක් ගොඩනගන්න නම් අගයන් ආදේශයෙන් නම් ඒක කරන්නේ
ලබ්ධිය මගහැරලා නම් ඒක කරන්නේ අනිවාර්යයෙන්ම භාජකයේ තියෙන්න ඕනේ එකිනෙකට වෙනස් සාධක තුනක්. එකිනෙකට වෙනස් සාධක තුනක්. දැන් බලන්න මෙතන x වර්ගය කියලා තියෙනවා. එතන දෙකක් තිබුණාට x කියලා සාධක දෙකක් ඒක එකිනෙකට වෙනස් නැහැ. එකම සාධකයේ පුනරාවර්තනය වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා x ධන 1 කියලා සාධකයක්. ඒතකොට ඇත්තටම ගත්තොත් තුනක් වගේ පෙනුනට එකිනෙකට වෙනස් ඒවා තියෙන්නේ දෙකයි. එහෙනම් අපිට අනන්‍ය සමීකරණ තුනක් ගොඩනගන්න බෑ. අර ලබ්ධිය තියෙන තැන බිඳුව එකට කියලා ආදේශ කරලා. හරි? එතන බිඳුව කරගන්න පුළුවන් වෙන්නේ අගයන් දෙකකට විතරයි. එකක් x සමානයි බිඳුව ආදේශ කරලා පුළුවන්. අනිත් එක x සමානයි ඍණ 1 ආදේශ කරලා පුළුවන්. x සමානයි බිඳුවයි x සමානයි ඍණ 1යි. මොකද එහා පැත්තේ තියෙනනේ ϕx කියලා ලබ්ධිය අර්ථ නොදක්වපු ලබ්ධිය තියෙනවා. එතකොට ඒක කිසිසේත්ම සමීකරණවල ඇතුළත් වුණොත් එහෙම ගාන හදන්න බෑනේ. එතකොට ඒක මගහැරෙන විදිහට නම් ආදේශ පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම භාජකයේ බිඳුව වෙන විදිහට තමයි ආදේශ තෝරගන්න වෙන්නේ. ඉතින් එහෙම තෝරගන්න පුළුවන් ආදේශ දෙකයි තියෙන්නේ. x සමානයි බිඳුව x සමානයි ඍණ 1යි. වෙන ඕන තරම් ආදේශයක x වෙනකොට දාන්න පුළුවන්. හැබැයි එහෙම දැම්මොත් අර ϕ වැලියු එකක් එනවා. එතකොට ϕx දන්නේ නැති නිසා මේ ϕ වැලියු එක අපිට පාවිච්චි කරන්න බෑ. එහෙනම් මෙතන ඉතාම උණු පැහැදිලි ලබ්ධිය අකමැති වුණත් අපිට අර්ථ දක්වන්න සිද්ධ වෙනවා කියන්නේ. දැන් බලමු ලබ්ධිය මාත්‍රය මොකක්ද කියලා. ශේෂය මෙතන දීලා තියෙනවා. ලබ්ධියේ මාත්‍රය සමානයි භාජ්‍ය මාත්‍රයේ අඩු කරනවා. එතකොට මෙතන භාජකයේ මාත්‍රය 3යි භාජ්‍ය මාත්‍රය 3යි එහෙනම් 3 අඩු කිරීම 3 බිඳුවයි මාත්‍රයේ බිඳුවයි කියන්නේ එයා නියතයක්. එම නිසා ලබ්ධිය අපි ගමු ලබ්ධිය ලැම්ඩා කියලා ගමු. යයි ගමු. එහෙමනම් මට පුළුවන් බෙදුම් ඇතුළත මේ ස්ථාපනය කරන්න 3x ඝනය ඍණ px වර්ගය ධන qx ධන r සර්ව සමයි x වර්ගය x ධන 1 වතාවක් ලැම්ඩා ධන x වර්ගය ඍණ x ධන 1 ඒ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. දැන් සමූහක සමාන කිරීමට යමු. x ඝනය සමූහක සමාන කරොත් මේ පැත්තේ x ඝනයේ සමූහකයේ 3යි මෙතනින් එනවා x ඝනයක් ඒක ලැම්ඩා වලින් ගුණා වෙනවා ලැම්ඩා කියන. එහෙනම් ලැම්ඩා සමානයි 3 කියන එක නිකම්ම ලැබෙනවා. ඊළඟට අපි යනවා x වර්ගයේ සමූහකයේ. x වර්ගයේ සමූහකය. මේ පැත්තේ ඍණ p. අය බලමු මේ පැත්තේ x වර්ගයේ සමූහකය මොකක්ද කියලා. මෙතනින් එනවා x වර්ග පදයක්. හැබැයි ලැම්ඩා වලින් ගුණ වෙනවා. ඒකට ලැම්ඩා මෙතන x වර්ගයේ සමූහකයේ තියෙනවා ධන 1. ලැම්ඩා කියන්නේ 3යි. එහෙනම් 3යි 4යි. ඍණ p සමානයි 4යි. එහෙනම් කෙලින්ම p සමානයි ඍණ 4යි. එක පේරියෙන් ගන්නකොට උත්තරේ. right? ඒතර p වල ගියේ ඕකේ. ඊළඟට අපි යනවා x වල එකේ බලයේ සමූහක සමාන කරන්න. මේ පැත්තේ x වල එකේ බලයේ සමූහකයේ q. මෙතනින් x වල එකේ බලයේ වදයක් එන්නේ නැහැ. මෙතන තියෙනවා ඍණ 1. කෙලින්ම මෙතන උත්තරය ලැබෙනවා. ඊළඟට අපි යනවා නියත සංසන්දනය කරන්න. මේ පැත්තේ නියතය සමානයි. මෙතන නියතයක් එක කියන්නේ අතන එකයි. එහෙනම් p සමානයි ඍණ 4යි q සමානයි ඍණ 1යි r සමානයි ධන 1යි කියලා අපිට ලැබෙනවා. මේක සරල දෙයක්. හැබැයි මේ සරල දෙය ඇතුලේ මෙන්න මේක ඇයි අපි ලැම්ඩා කියලා හරි මේක අර්ථ දක්වන්න උනේ කියන එක පිළිබඳ තියෙන අදහස තමයි වැදගත් අදහස වෙන්නේ. හරි? ඒතර මේ කරුණ ඉතාම සුවිශේෂීව මනසට යොමු කරගන්න අවශ්‍යතාවය තියෙනවා. එවිට තමයි මේ ගැටලු සාර්ථකව විසඳන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි? එවිට තමයි ගැටලු සාර්ථකව විසඳන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි. එතකොට මම මේ ගෙදර වැඩ හැටියට දුන්න ගැටලු දෙක තමයි මේ සාකච්ඡා කරේ. මම කැමතියි මම දුන්නා අර ටියුට් එකේ ගණන් වල යම්කිසි
මට හදන්න ඕනේ කියලා හිතන දැන් කීපයක් සාකච්ඡාවට වඳුන් කරන්න. මේක අර 6 වෙනි ගානේ තියෙනවා අර සමීකරණ තුනක් ගොඩනගන අවස්ථාවක්. මේ අන්න ඒක අපි කතා කරලා හොඳයි කියලා මම හිතනවා. ඒ නිසා මම රෝම ඉලක්කම් 6 යටතේ තියෙන රෝම ඉලක්කම් 6 ගැටලුව සාකච්ඡා කරන්න වඳුන් කරනවා. සාකච්ඡා කරනවා. අපි බලමු ඒකේ මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන දේ කියලා. right? 6 වෙනි හත යටතේ 6 වෙනි ගැටලුව. දැන් ඒකේ බහුපදයක් දීලා තියෙනවා 4x 4 2 3x ගණය ධන x වර්ගය ධන bx ධන c කියලා. 4x 4 ऋण 3x ධනය ධන ax වර්ගය ධන bx ධන c කියලා. දැන් ඔබ බලන්න අපිට මේකට ශේෂ ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවානේ. යම් කිසි බහුපදයකට ශේෂ ප්‍රමේය පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන් මේ බහුපදය අංකණය කරන්න ඕනේ. ඉතින් ඔබ ඒක තේරුම් ගන්න යුතුයි. ඒ නිසා මම ගන්නවා මේක fx කියලා. right. දැන් මේකේ දීලා තියෙනවා x වෙන එකෙන් බෙදුවාම ශේෂය 1යි කියලා. x වෙන එකෙන් බෙදුව විට ඔබ දන්නවා x වෙන එකෙන් බෙදුවාම ශේෂ ප්‍රමේය අනුව නම් ශේෂය වෙන්නේ ඕනේ f1. ශේෂ ප්‍රමේය අනුව මොකද ශේෂ ප්‍රමේය කියන්නේ fx නැමැති බහුපදයක් x විද a වලින් බෙදුවොත් ශේෂය f1 සමානයි කියන්නේ. හරි. ඒතකොට ඒක තමයි ඉතන කියන්නේ. ඒතර ඒ නිසා මෙතන මම බලුවා x වෙන එකෙන් බෙදුවාම ශේෂය f1යි කියලා. කියන්නේ මේ f1 වගේ වල විදිහ තියෙන එකයි කියලා. එම නිසා f1 නම් මේක x රුට 1 දානවා 4යි 1 4 බලය ඍණ 3යි 1 3 බලය ධන a වතාවක් 1 වර්ගය b වතාවක් 1 ධන c සමානයි 1. මෙතන 4යි 4 3 කියන්නේ 1යි එකට එක ගැපුණා අර පැත්තේ තියෙන එහෙනම් මට එනවා සමීකරණය a ධන b ධන c සමානයි බිඳුව තුන. හරි. ඊළඟට මේකේ දෙවෙනි කොටස කියනවා ඊළඟට කියනවා x ධන 1 බෙදුවාම ශේෂය ඍණ 1යි කියලා. x ධන 1 බෙදුවේ. ඒතර x ධන 1 බෙදුවාම ඔබ දන්නවා මේක සකස් කරන්න ඕනේ අර මැද්දට ඍණ 1 විදිය. මේක මැද්දට ඍණ 1 විදිය සකස් කරොත් කොහොමද? x ඍණ 1 කියලා නේද? ඒතර අර කීරියේ කතා කරන a කියන එක නා ඍණ 1කට සමානයි. මොකද මැද්දේ දානකෝ තියෙද්දි අපිට මේ ශේෂ ප්‍රමේය යොදන්න බෑ. ඒ අර a කියන රාශිය අඳුර ගන්න ඕනේ. ඒ අඳුර ගන්න නම් මැද්ද ඍණ කරන්න. එහෙමත් නැත්නම් එන්න මේ සාධකයේ බිඳුවට සමාන කරපුවාම x වලට එන අගය තමයි අදාළ වෙන්නේ. එහෙම ගන්න පුළුවන්. x ධන 1 බෙදුව විට f ඍණ 1 තමයි ශේෂය වෙන්නේ. ඒක ඍණ 1යි කියලා දීලා තියෙනවා. එහෙනම් 4 වතාවක් ඍණ 1 4 බලය ඍණ 3 වතාවක් ඍණ 1 ගණය ධන a වතාවක් ඍණ 1 වර්ගය ධන b වතාවක් ඍණ 1 ධන c සමාන බිඳුව. මෙතන 4 එනවා. මෙතන ඍණ 1 ඇවිල්ලා ඍණ 2 වුණාම ධන 3 එනවා. 7යි. එයා පැත්තට ගියාම ඍණ 7යි. එහෙනම් මට එනවා a මේක 1 ඍණ b ධන c සමානයි ඍණ 7යි. මේක අපි ගමු දෙවෙනි සමීකරණය කියලා. ඊළඟට මේක කියනවා x වෙන දෙකෙන් බෙදුවාම ශේෂය 2යි කියලා. x වෙන දෙකෙන් බෙදුව විට x වෙන දෙකෙන් බෙදුව විට
x වෙන දෙකේ බෙදුවාම ශේෂය දෙකයි කියලා දෙනවා. ඒ කියන්නේ x වෙන දෙකේ බෙදුවාම ශේෂය දෙකේ x දෙක සමානයි 2. සමානයි 2. එතකොට එහෙනම් x2 කියන්නේ මෙතන දෙක ආදේශ කරන්න ඕනේ. ඒ නිසා 4 වතාවක් 2 4 බලය ඍණ 3 වතාවක් 2 3 බලය ධන a වතාවක් 2 වාක්‍යය ධන b වතාවක් 2 ධන c සමානයි 2. එතකොට මෙතන එනවා 16යි 64යි 24යි දෙකේ තුනේ බලය 8යි 8 වරක් 3 24යි. එතකොට මෙතන 64යි 24 කියන්නේ 40යි. ඒ 40 මේ පැත්තට ආවම ඍණ 40 වෙනවා. ඒ කියන්නේ ඍණ 38යි. සමානයි ඍණ 38යි. දැන් උසස් පෙළ කරන ළමයි ඔය විදිහට මේවා විසඳන්න ඕනේ. මේවා ගෑවලා වරාන් කරගෙන ඒ අගයන් හොයමින් මේ කටයුතු කරන්න බෑ. ඉතින් අපි මුල ඉඳලම පුරුදු වෙන්න ඕනේ මේවා බොහොම වේගවත්ව සුළු කරන්න. ඉතින් ඒකයි පස්සේ පටන් ගන්නවා කියලා එකක් නැහැ. මේ ඉරවල පන්තියේ ආපු දවස් ඉඳලා මේ කාර්යය මේ විදිහම කරන්න ඕනේ. දැන් මෙතන 2 4 බලේ 16. 16 වතරක් 64යි. ඒක හිතේ තියාගන්න. 2 3 බලේ 8යි 8 වරක් 24යි 24යි. ඒ කියන්නේ 40යි. 40 වෙනාම වෙන 40යි දෙකක් එක සුරුනාම වෙන 38යි. මෙතන කියනවා 4යි ධන 2යි ධන c මේක තුන්වෙනි සමීකරණය. ඒතර 1යි 2යි මෙහෙම තැන් වල සමීකරණ තියන අපි විශ්ලේෂණය යන්නේ ටිකක් ඒක අමාරුයි ඒකට. මේක ලොක්කම එක හැරට ගන්නවා. a ධන b ධන c සමානයි බිඳුව ඒක රෝගිලක්ෂණ එක. ඊළඟට a ඍණ b ධන c a ඍණ b ධන c සමානයි ඍණ 7 ඒක රෝගිලක්ෂණ දෙක. දැන් නොදන්න රාශි තුනයි සමීකරණ තුනයි නම් දැන් ඔබ තේරුම් ගන්න යුතු දෙයක් තියෙනවා සමීකරණ පද්ධතියක නොදන්න රාශි 100ක් නම් සමීකරණ 100ක් ඕනේ. හැබැයි කොච්චර සමීකරණ තිබුණා අන්තිම උත්තරේ ගන්න නොදන්න රාශි දෙකයි සමීකරණ දෙකකට ඒක අඩු කරගන්න. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ මෙතන මොකක් හරි එක රාශියක් මේ හැම එකකින්ම අයින් කරලා මේ ඉතිරි රාශි දෙකෙන් සමීකරණ දෙකක් ගොඩනගනවා කියන තර්කයට එන්න ඕනේ. හැබැයි සමහර අවස්ථාවල එහෙම කරන්න යනකොට එකපාරට බලලා දෙකක් බලලා ඊට උත්තරේ එනවා. දැන් මේක එහෙම දෙයක් වෙනවා. දැන් මොකද හිතන්න අපිට මේ c වලගේ හොයන්න c අයින් කරලා තීරණය කරා කියලා අපි සමීකරණ තුනෙන්ම c අයින් කරනවා. එතකොට දැන් එකෙන් දෙක මම අඩු කරන්න එපේ. රෝමිලක්ෂණ එකෙන් මම අඩු කරනකොට රෝමිලක්ෂණ දෙක. දැන් ඔබට පේනවා එහෙම අඩු කරනකොට c කැපෙනවා ඒත් කැපිලා යනවා. එතන මේක 2යි b කියනවා. 2යි b සමානයි 7 කියලා. 2යි b සමානයි 7 කියලා එනවා අපිට. ඔව්. එහෙනම් b සමානයි 7 බෙදීම 2යි කියලා අපිට හම්බ වෙනවා. b වලගේ 7 බෙදීම 2යි කියලා ලැබෙනවා. ඊළඟට ඔය විදිහට අපි රෝමිලක්ෂණ තුනෙන් රෝමිලක්ෂණ එක අඩු කරමු. රෝමිලක්ෂණ තුනෙන් රෝමිලක්ෂණ එක අඩු කරමු. එතකොට 4යි b වලින් a ගියම 3යි a 2යි b වලින් b අඩු වුණාම b c කැපිලා යනවා සමානයි ඍණ 38යි. හැබැයි b කියන්නේ 7 බෙදීම 2යි. එහෙනම් 3යි a සමානයි ඍණ 38 7 බෙදීම 2 හැපෙට ගියාම ඍණ 7 බෙදීම 2යි. එතකොට මෙතන එනවා 38 ඒවා දෙකක් ඍණ 70යි ඍණ 83 යන දෙක.
ඉන්නේ 3යි a. එහෙනම් මෙතනින් මට ආ වෙනවා a කියලා කියන්නේ ඍණ 83ට 6. දැන් මම දැක්ක සමහර ළමයි දෙපැත්තම 3ෙන් බෙදලා පෙන්නනවා. ඒව හොඳයි හදේ මන් තියෙන මේ උසස් පෙරට ආවට පස්සේ ඒ වගේ වැඩ කරගෙන ඉන්න අපිට වෙලා නැහැ. කෙලින්ම එකපාර උත්තරේ දාන්න. එච්චරයි. ඔයගොල්ලන්ට මේ සමීකරණ ගොඩනගනවට ලකුණු වෙනවා. ඊළඟට හම් වෙන්නේ උත්තර වලට විතරයි. ඒවා විසඳන මාර්ගයට ලකුණු දෙන්නේ නැහැ. මොකද උසස් පෙරේදී අදාළ නැති නිසා. මම හිතන්නේ ඊළඟට රෝම ඉලක්කම් එකෙන් අපිට C වලගේ බොහොම පාසුවෙන් ගන්න පුළුවන්. C කියන්නේ ඍණ A ඍණ B නේ. ඍණ A කියලා කියන්නේ ඍණ A. C සමානයි ඍණ A ඍණ B. බිඳුව යනකම් තියෙන්නේ. ඍණ A කිව්වම 83ට 6යි. ඍණ B කිව්වම ඍණ 7ට 2යි. හරි? මේ පොත බලන්න ඉන්න මේ ගොයයි මේ වැරදුනාද කියලා පොත බලමු. නෑ විතර දිනේකේ ගණය දිනේකයි දින තුනේ මොනවද 3යි මෙතනින් ඉන්නේ 4යි 7යි දින 7යි. හරි ගන්න. නිකම් මේ උත්තරේ නෙමෙයි. මෙතන කුඩා පුරාකාරය අපි 6 කියලා ගත්තොත් 3 ගුණ 21යි 83 න් 21කට ගියාම 62යි. ඒ කියන්නේ 31ට 3. C කියලා වෙනවා 31ට 3 කියලා. ABC අගයන්නේ ඔබ මේක ඇත්තටම එච්චර ලොකු විශේෂත්වයක් තියෙන ගැටලුවක් නෙමෙයි. නමුත් අර මම ඔබට මේක හදන්න ඕනේ කියලා හිතුව නිසායි මේ ගැටලුව අපි ගත්තේ. ඊළඟට අපි මේ ටියුට් එකේ තවත් එක ගැටලුවකට යන්න. මට මේ වෙලාවේ එක මට හිතුණා මේ අර 9 වෙනි ගැටලුවට ගියාම හොඳයි කියන එක. හොඳයි දරුවනේ අපි මේ ටියුට් එකේ තියෙන රෝම ඉලක්කම් 9 වෙනි ගානට යන්න. ඒකේ කියනවා මෙන්න මේ බහුපදයේ x නෙගටිව් සාධකයක් කියලා. හරි x නෙගටිව් සාධකයක් කියලා කියනවා. q කියන්නේ ශූන්‍ය නොවන නිකිලයක් කියලා කියනවා. ශූන්‍ය නොවන නිකිලයක්. හරි. ඒතර ඔබට මම මේ වීඩියෝ එකේ කිව්වා අපි දැන් 20 කියන සංඛ්‍යාව පහෙන් බෙදුවොත් ඉතුරු ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව පහ කියන්නේ විශේෂ සාධකයක් නිසා. සාධකයෙන් බෙදුවම ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ශේෂයක් ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරනකොට ඒ විදිහම තමයි. ඒතර x නෙගටිව් කියන්නේ සාධකයක් නම් මේකෙන් බෙදුවම ශේෂයක් නැහැ. ඒ කියන්නේ ශේෂයේ බිඳුවයි. එම නිසා මට කියන්න පුළුවන් f3 බිඳුවයි. f3 බිඳුවයි. ඒකට හේතුව x නෙගටිව් කියන්නේ සාධකයක්. සාධකයක් නිසා ශේෂයේ බිඳුවයි. x නෙගටිව් වලින් බෙදුවම ශේෂයේ f3. ශේෂයේ f3 වෙන්නේ සාධකයක් නේද නෙමෙයි. ඒකේම වෙන්නේ සාධක ප්‍රමේයය. x නෙගටිව් වලින් බෙදුවම ශේෂයේ f3 කියන එක ලැබෙන්නේ ශේෂ ප්‍රමේය නිසා. මෙයා හැබැයි සාධකයක් නිසා ඒ ශේෂයේ බිඳුවට සමාන වෙනවා. ඒක තමයි අපි මෙතන ගන්න තියෙන තර්කය. එහෙනම් 2යි q ගණය දාන 3යි q වර්ගය ඍණ 3යි q දාන q සමාන බිඳුව. ඒත් මෙතන කියනවා 2යි q ගණය දාන 3යි q වර්ගය ඍණ 2යි q සමාන බිඳුවයි. අපි දැන් මේක q වලින් බෙදන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කරන්නේ q පොදු සාධකයක් විදිහට එළියට ගන්න. ඒකට එනවා 2යි q වර්ගය දාන 3යි q ඍණ 2 සමානයි බිඳුව. හැබැයි අපි දන්නවා මේ දෙකේ ගුණිතය බිඳුව වෙන්න නම් එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ එක්ක මෙන්න මේ ප්‍රකාශනයේ බිඳුව වෙන්න ඕනේ. මොන හරි පද දෙකක හරි පදයකුයි ප්‍රකාශනයක හරි ප්‍රකාශන දෙකක හරි ගුණිතයේ බිඳුව වෙනවා. ඒක නෙමෙයි මොන සංඛ්‍යාවක ගුණිතයේ බිඳුව වෙනවා නම් ඒ මොකක් හරි බිඳුවට සමාන වෙනවා. අපි දන්නේ කොහොමද? නමුත් අපි දන්නවා q අසමාන බිඳුව කියන්නේ නිශ්චෝදනය කියලා කියන්නේ ශූන්‍ය නොවන නිකිල. q අසමානයි බිඳුව කියන එක අපිට 100% අචුව නිසා මෙන්න මේක බිඳුව වෙන්න ඕනේ කියන එක අපට
කිසිම ගැටලුවකින් තොරව කියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේක සාධක දෙකකට දැම්මොත් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම 2යි q තියෙන්න වෙනවා. q තියෙන්න වෙනවා. නැත්නම් 2යි q වර්ගය දෙන්නේ නැහැ. ඍණ දෙක ඉන්න නම් එකට 2 අනිත් එකේ 1 හැබැයි දෙකට ගන්න ඕනේ ධන මොකද මේ ධන 3යි කියන්නේ තියෙන්නේ. ඒතර 4යි වෙනවා. ඒක ඉතින් මෙහෙමයි. ඒක මේ කරලා ප්‍රැක්ටිස් වෙලා හිතලා ගන්න ඕන දෙයක්. කියන්නේ එකපාර සාධක ලියන්නේ. දෙවක මට තව මාසයක් කියලා පටන් ගන්න නැත්නම් තුනකින් පටන් ගන්නවා. එහෙම ගණිතය උගන්නන්න බෑ. ඉතින් ආපු දවසේ ඉඳලා මේකේ මේ වැඩසටහන අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙතෙන්ට රින දාලා ඉතින් බලන්න පුළුවන් මේක එනවද කියලා. ඒකයි ගන්න දෙන්නේ. ඒතකොට එහෙම හිතනකොට ටික දවසක් යනකොට මේක හරියනවා. දැන් මෙතනින් එනවා මට q සමානයි භාගය හෝ q සමානයි වෙන දෙයක්. නමුත් ඔබ දන්නවා q කියන එක භාගය වෙන්න බෑ. එහෙනම් q මේක වෙන්නේ මේක වෙන්න බෑ. හේතුව මක්නිසාද q කියන එක නම් නිකිලයක් කියලා තියෙනවා. q i කියනවා ඉසෙන් කුල කියලා. q i ඉසෙන්. ඒක වෙන්න බෑ. q කියන එක භාගය වෙන්න බෑ. හේතුව q කියන්නේ නිකිලයක් කියලා මේ ගැටලුවේ කියනවා. එහෙනම් q i ඉසෙන් නිසා මේක වෙන්න බෑ. එහෙනම් වෙන්න පුළුවන් එක ප්‍රතිඵලය q සමානයි වෙන දෙක. හරි. එතකොට මේක කියනවා නම් q අගේ සරණ කියන්නේ. හරි. ඉතින් ඒක හොඳ ගැටලුවක් අපිට සාකච්ඡා කරන්න. හොඳයි එහෙනම් අපි යමු මේ 10 වෙනි ගානට. 10 වෙනි ගානට යමු. 10 වෙනි ගානට. ඒකත් අපි හදමු. දාවෙනි ගැටලුව මේකේ මේ බහුපදයට අංකයක් දීලා නැහැ නේ. x ගණේ දාන px වර්ගයේ 21x ගණන් දාලා ඉන්නේ. ඒතකොට අපිට මේක හසුරවන්න බෑ. දැන් ඒකට අංකයක් දුන්නේ දුනාම මේ හසුරවන්න බෑ. ඒතකොට ඉතින් අපි කරන්නේ අංකයක් දාගන්න. අපි හිතමු 5x කියලා ගත්තා කියලා. හැම වෙලේම fx ගන්න ඕනේ. 5x සරව සමයි x ගණේ ධන px වර්ගය ඍණ 21x ධන 10. බහුපදයේ එක සාධකයේ x ඍණ 3. x ඍණ 3 මෙයාගේ සාධකයක් කියලා කියනවා. එහෙනම් x ඍණ 3 සාධකයක් නිසා x ඍණ 3 සාධකයක් නිසා x ඍණ 3 සාධකයක් නිසා x ඍණ 3 බෙදුවාම ශේෂයනේ 5 තුන සාධකයක් වෙන්න ඕනේ නැහැ. x ඍණ 3 බෙදුවොත් ශේෂයනේ 5 වෙන තුන. සාධකයක තව පැත්තකට දාන්න. x ඍණ 3 බෙදුවාම ශේෂයනේ 5 තුන. හැබැයි x ඍණ 3 සාධකයක් නිසා ඒ 5 තුන කියන ශේෂය බිඳුවට සමානයි. ඒකයි මෙතන තියෙන්නේ ශේෂය බිඳුවට සමානයි. 5 තුන තමයි ශේෂය. ඒකේ ශේෂ ප්‍රමේය අනුව ඒ ගමනේ ගත්ත ශේෂ ප්‍රමේය අනුව සාධකයක් කියන මේක බිඳුවට සමානයි. එහෙනම් මෙතන කියනවා 3 ධනය ධන p වතාවක් 3 වර්ගයේ ඍණ 21 වතාවක් 3 ධන 18 සමානයි බිඳුව කියලා. දැන් මේක එනවා 27යි ඍණ 63 27යි 18යි කියන්නේ 27යි 20යි කියන්නේ 48යි ඒක දෙයක් කරනවා 45. ඒකෙන් 45 ඊට ඍණ 63. එතකොට ඍණ 18. ඍණ 18 යනවා කියනවා ධන 18. p වතාවක් 3 වර්ගය සමානයි 18යි. උත්තර මේක
9p කියලා ගත්තා ඒක. 9p සමානයි 18යි. එහෙනම් p සමානයි 2යි. එහෙනම් p සමානයි 2යි කියලා තියෙනවා. එතකොට p කියාගේ සොයන්න එනයින් fx ඉතිරි සාධක දෙකද සොයන්න කියලා තියෙනවා. දැන් p දන්නවා කියන්නේ බහුපදය දන්නවා. x ගණය ඒක දැන් ලියා ගන්නවා. 2x වර්ගයේ ඍණ 21x ධන 10. දැන් බහුපදය දන්නවා. දන්නවා විතරක් නෙවෙයි මේක එක සාධකයකුත් දන්නවා. x වෙන 3. හරි. දැන් කොහොමද ඉතුරු සාධක දෙක හොයන්නේ? මේ කියන්නේ එහෙමනේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. හොඳයි. අපි මේ ක්‍රම දෙක වෙන වෙන වශයෙන් අදාළයි.